එහෙමද? හරි. අපි අන්තිමටම කතා කරේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැනනේ. ඒකදී අපි කිව්වා ආලෝක කිරණයක් මෙහෙම ඇවිල්ලා ආලෝක කිරණයක් ගහන මාධ්‍යයකින් දර විරල මාධ්‍යයකට ගමන් කරනකොට මේ ආලෝක කිරණය ගහන මාධ්‍යයෙන් දර විරල මාධ්‍යයට ගමන් කරන්න නම් වෙන සිද්ධියක් කිව්වා. අපි කිව්වා මෙන්න මේ කෝණය. පතනය වන කෝණය අවදි කෝණයට වඩා අඩු වුණොත් මේ ආලෝක කිරණය ඉවතට නිර්ගත වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කළා පතිත කෝණයයි පතන කෝණයයි අවදි කෝණයයි සමාන වුණොත් මෙයක් මේ පෘෂ්ඨය ඔස්සේ ගමන් කරනවා. හරි. ඊළඟට අපි කතා කරා කිසියම් ආලෝක කිරණයක් අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් ආවොත් එයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වුණා. ඒක සිද්ධ වෙන්නේ පරාවර්තන නියම වලට අනුකූලව. ඒ කියන්නේ පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමාන වෙන විදිහට. හරි. මෙතන සිද්ධ වුණේ වර්තනයක්. මේක ස්නේල් දාලා අපිට මෙයාගේ කෝණය ගහා ගන්න පුළුවන්. මෙතන සිද්ධ වුණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක්. මෙතන සිද්ධ වුණේ අවදි අවස්ථාව. මෙතන සිද්ධ වුණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන. හරි. ඔය ටික ගැන කතා කරා. ඊට පස්සේ අපි අන්තිමටම ගානක් හැදුවා. ඒ ගානේදී අපි කිව්වා මෙන්න මෙහෙම කතන්දරයක්. අපි ඒ ගානේ හැදුවේ මෙන්න මේ වගේ අවස්ථාවකට අදාළ ගානක්නේ. එතෙන්දී අවදි කෝණයට වඩා අපිට දීලා තිබිච්ච කෝණයක වැඩි වුණා. හරි. අවදි කෝණයට වඩා අපිට දීලා තිබිච්ච කෝණයක වැඩි වුණා. ඒකින්ද අපි ගාන හදද්දී හපව වෙන මාධ්‍යයක් ඇතිරුවා. හරි. මෙයාගේ වර්තනාංකයට වඩා අඩු මාධ්‍යයක් උඩින් අතුරලා අර මුල් මාධ්‍යයට මේක යනවාද කියලා බලමු. ආලෝක කිරණ ගියාද? මෙයාගේ වර්තනාංකයට වඩා අඩු වර්තනාංකයක් සහිත මාධ්‍යයක් දාලා එයා මුල් මාධ්‍යයට යවන්න try කරා. මෙන්න මේ මාධ්‍යයට මම මේ තුන විදිහ ගන්නවා. මෙන්න මේ මාධ්‍යයට යවන්න try කළා. ආලෝක කිරණ නිර්ගත වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ try කළා මෙයාට වඩා වැඩි වර්තනාංකයක් තියෙන කෙනෙක් දාලා එයා හරහා මෙයාට යවන්න පුළුවන්ද කියලා බලුවා. ඒත් ආලෝක කිරණ නිර්ගත වෙන්නේ නැහැ. හරි. ඒත් අපි කිව්වා මේ ආලෝක කිරණයක් කිසියම් මාධ්‍යයක නිර්ගත වෙන්නේ නැත්නම් ඊට උඩින් ඊට සමාන්තරව මාධ්‍යයක් අතුරලා අපිට හපව මුල් මාධ්‍යයට ආලෝක කිරණ යවන්න බෑ කියලා අපි කිව්වා. හරි. චූටි නෝට් එකක් දාගන්න මෙන්න මෙහෙම. පොඩි නෝට් එකක් දාගන්න. කිසියම් ආලෝක කිරණයක් යම් මාධ්‍යයක නිර්ගත නොවේ නම් කිසියම් ආලෝක කිරණයක් යම් මාධ්‍යයකට නිර්ගත නොවේ නම් එම ආලෝක කිරණය වෙනත් මාධ්‍යයක් අතුරා එම ආලෝක කිරණය වෙනත් මාධ්‍යයක් අතුරා
වෙනත් මාධ්‍යයක් අතුරා එහි මුල් මාධ්‍යයට එහි මුල් මාධ්‍යයට එහි මුල් මාධ්‍යයට එහි මුල් මාධ්‍යයට නිර්ගත කළ නොහැක. එහි මුල් මාධ්‍යයට නිර්ගත කළ නොහැක. හරි. එතකොට අපි කිසියම් මාධ්‍යයක් කරහා ආලෝකකරණයක් වෙන මාධ්‍යයකට try කරනවා. හරි. ඒ මාධ්‍යයට ආලෝකකරණය යන්නේ නැත්නම් මොන මගුලක් අතුරනවත් මොන ක්‍රමයකින්වත් අපිට ඒ ආලෝකකරණය අනිත් මාධ්‍යයට යවන්න බෑ. හරිද? ඔක තියරි එකක්. ඔය තියරි එක අපි ගානකින් නේද ඔප්පු කළේ. ඒක ලස්සනට ඔප්පු කරේ නෑ. අපි බලමු කොට ලස්සනට ඔප්පු කරා. හරි. හරි මුලින්ම වර්තමානක n එක වෙච්ච මාධ්‍යයක් ඉන්නවා. වර්තමානක n එක වෙච්ච මාධ්‍යයක ඉඳලා වර්තමානක n දෙක වෙච්ච මාධ්‍යයකට ගමන් කිරීමේ ආරම්භණය ආලෝක කිරණයක් එනවා. හරි. මෙන්න මේ ආලෝක කිරණය මේ මාධ්‍යයෙන් මේ මාධ්‍යයට ගමන් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කවුරු මතද? මේ මාධ්‍ය හා මේ මාධ්‍ය අතර තියෙන අවධි කෝණය මත. හරි. එහෙනම් අපි මුලින්ම අවධි කෝණය හොයන්න ඕනේ. අපි නිකම්ම හිතමු මේක අවධි කෝණය c කියලා. එතන මේ ආලෝක මෙයාගේ අවධි කෝණය c අවධි අවස්ථාවේ යන්නේ අතුරු මුහුණට ඔස්සේ. හරි. එහෙනම් මුලින්ම හොයමු c ගගේ කීයද කියලා. හරි. අවධි කෝණය හොයන්න මොකද කරන්නේ? n1 sin c සමානයි n2 sin 90. හරි. sin 91යි. එහෙනම් sin c සමානයි n දෙක බෙදීම n එක කියලා. හරි. අපි ලියමු c ට වඩා θ කියන කෙනා විශාලයි නම් ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. හරි. ඔන්නම වැඩක් වෙනවා. හරිද? දැන් ඊට පස්සේ තේරුම් ගන්න ඕන කාරණා තමයි මේක. දැන් මෙහෙ ඉඳලා මෙහෙට යනවා කියන්නේ මේ මාධ්‍ය ගහනයිනේ. මේ මාධ්‍ය ඉවරයි. හරි. ඒක උදාහරණයක් විදිහට මෙයාගේ වර්තමානකයේ කැල්සියම් 5යි නම් මෙයාගේ වර්තමානකයේ කැල්සියම් 2යි වගේ. එතකොට මේ ආලෝක කිරණේ වෙන මාධ්‍යයකට යවන්න නම් ආලෝක කිරණ වෙන මාධ්‍යයකට යවන්න නම් මේ දෙවෙනි මාධ්‍යයෙන් මෙන්න මේ ඉහළ තියෙන මාධ්‍යයේ වර්තනාංකය 1.2කට වඩා වැඩි වෙන්නේ. හරි. 1.2කට වඩා අඩු වුණොත් එහෙම 1.2කට වඩා මෙයා අඩු වුණොත් මේ උදාගේ තව අඩු වෙනවා. මෙයා අඩු වෙන්න කෝණයගේ අඩු වෙනවා. අවධි කෝණයගේ අඩු වෙනවා කියන්නේ ආලෝක කිරණයකට අනිත් මාධ්‍යයට ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ මාධ්‍යයේ වර්තනාංකය මෙන්න මේ අගයට වඩා වැඩි අගයකට තිබ්බොත් අපිට පුළුවන් මේ ආලෝක කිරණය හැමතැනම නිර්ගත කරගන්න. හරි. එතකොට දැන් මේ තුන්වෙනි මාධ්‍යයක් විතර ගන්න කෙනාගේ වර්තනාංකය n දෙකට වඩා වැඩි. හරි. මෙහෙම ගමු. n දෙකට වඩා n තුන විශාල වන පරිදි මාධ්‍යයක් අතුරම. හරි. මෙහෙම මාධ්‍යයක් අතුරම. දැන් මොකද වෙන්නේ? දැන් අර කලින් විදිහටම θ කෝණයක් ආවතෝ ආලෝක කිරණය ගමන් කරනවා. හරි. ඊට පස්සේ මේ ආලෝක කිරණය අපි දුම මේ වගේ පාරක යනවා කියන්නේ. මේක n1 මේක n3 මේක n2. හරි. මෙයා θ අපි දුම මේක r කියන්නේ. මෙයා r නම් මෙයා ඒකාන්තර කෝණ වලින් r. හරි. දැන් අපි දන්නේ නැහැ මෙයා එළියට යනවද නැද්ද කියලා. ඒක තීරණය කරන්න නම් මෙන්න මේ මාධ්‍ය දෙක අතර අවධි කෝණය හොයාගන්න ඕනේ. ඒ අවධි කෝණය කියන c0 කියලා. මෙයා මෙහෙට යනවා අංශක 90. හරි.
අපි පෙන්න ගත්තා නම් හරිනේ C නෝට් කියන කෙනාට වඩා R වැඩි කියලා. මෙයාට වඩා මෙයා වැඩි වුණොත් ආලෝකීකරණය මේ මාධ්‍යෙ ඉඳලා අනිත් මාධ්‍යට ගමන් කරන්නේ නැහැ නේ. හරි. අවදි කෝණයට වඩා පතන කෝණය විශාල වුණොත් ආලෝකීකරණය දෙවෙනි මාධ්‍යයෙන් නිර්ගත වෙන්නේ නැහැ. එනොත් එයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනතාවක් වෙනවා. ඉතින් අපි පෙන්න ගන්නෝනේ මෙයාට වඩා මෙයාගේ කෝණයගේ වැඩි කියලා. හරි. එහෙනම් අපි මුලින්ම මේකට ස්නේහ දාමු. අපි ලියන්න බලන්න මෙහෙම n1 sin theta සමානයි n3 sin r. හරි අවුලක් නැහැ. ඊට පස්සේ අපි ලියමු n2 n3 අතර අවදි කෝණය. හරි කොහොමද අවදි කෝණය හන්නේ? n3 වාරයක් sin theta naught සමානයි n2 වාරයක් sin 90. sin 91යි. එහෙනම් ලියන්න බලන්න sin c naught සමානයි n2 බෙදීම n3යි. හරි. දැන් අපේ අරමුණ වෙන්න ඕනේ c naught ද r ද විශාල කිය පෙන්වන එකනේ. හරි. හරි. කොහොමද ඒක පෙන්වන්න වෙන්නේ? අපි මෙතනින් දන්නවා c කියන කෙනාට වඩා θ කියන කෙනා විශාලයි. හරි. c ට වඩා θ විශාලයි කියලා අපි දන්නවා. හරිනේ. හරි. මෙහෙම ගමු. අපි මෙතෙන් ගමු මෙන්න මෙතනින් n1 සමානයි n1 සමානයි n2 බෙදීම sin c. හරි. මෙතෙන් ගමු n3 සමානයි n2 බෙදීම sin c naught. මෙයා පළවෙනි සමීකරණ කියලා හිතන්නවා. මෙයා දෙවෙනි සමීකරණ කියලා හිතන්නවා. මෙයා තුන්වෙනි එක කියලා හිතන්නවා. හරි. දැන් පළවෙනි සමීකරණයේ තුන්වෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. 1,2 3ට 1,3 දෙකට ආදේශ. මේක දෙකට ආදේශ කරමු. හරි. එතකොට මොකද වෙන්නේ බලන්න. එතකොට අපිට පුළුවන් n1 ඉන්න දෙයට ආදේශ කරන්න පුළුවන් මෙයා n2 බෙදීම sin c ගුණ කිරීම sin t සමානයි. මෙයා මෙන්න මෙතෙන්ට දාමු n2 බෙදීම sin c naught වාරයක් sin r. n2 කැපේ. හරි. මෙයා මෙහෙගේ අපි මුලින්ම ගලේ අපි මුලින්ම ගලේ මේ ගහන මාධ්‍යයෙන් ඉඳලා විරල මාධ්‍යයට ආලෝකීකරණයක් කියවුවා. අපි දැන් කතා කරන්නේ ගහන මාධ්‍යයෙන් ඉඳලා විරල මාධ්‍යයට ආලෝකීකරණයක් ගමන් කරන්න නැති අවස්ථාව. ඒ කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන අවස්ථාව. හරි. ඒ වෙලාවේදී මොකද උනේ? ඒ වෙලාවේදී උනේ පතන කෝණයට වඩා අවදි කෝණය විශාල වුණා. හරි. අපි මුලින්ම අවදි කෝණය හොයාගත්ත කීයද කියලා. ඊට පස්සේ අපි එයාට උඩින් වෙන මාධ්‍යයක් සමාන්තරව අතුරලා මෙයාගේ ඉඳලා මේ මාධ්‍යයට ආලෝකීකරණයක් යවන්න try කරා. හරි. එහෙම යද්දී අපි දැන් බලන්නේ අනවද නැද්ද කියලානේ. ඒක නම් මුලින්ම කලේ මේ මාධ්‍ය ටික n1ටයි n3ටයි ස්නේහ දාලා n2යි n3යි අතර අවදි කෝණය හොයාගෙන දැන් අපි ප්‍රකාශනයක් හදාගත්තා. හරි. ඔය ප්‍රකාශනය කරලා මොකද්ද මේ කරන්න හදන්නේ? අපි බලන්නේ c නෝට් ද විශාල r ද විශාල කියලා මම ගන්න try කරන්නේ. හරි. දැන් අපි n1 ඉන්න තැනට මේකෙන් ආදේශයක් දී ගන්න. හරි. n3 ඉන්න තැනට මේකෙන් ආදේශයක් දී ගන්න.
එහෙනම් අපිට ලියන්න බලන්න මෙහෙම sin c naught වාරයක් sin theta සමානයි sin c වාරයක් sin r. හරි දැන් තේරුම් ගන්නවා කොහොමද හරි කෝණයක අගය වැඩි වෙද්දී එයාගේ sin අගය මොකද වෙන්නේ කෝණයක අගය වැඩි වෙද්දී එයාගේ sin අගයත් වැඩි වෙනවා හරි දැන් මේ දෙන්නගේ ගුණිතය සමානයි හරි අපි දන්නවා c ට වඩා θ විශාලයි θ විශාලයි c ඒ කියන්නේ sin θ විශාලයි sin c හරි ඔය කියන විදිහට මෙන්න මේ පදයේ අගය මේ පදයට විශාලයි මෙයාට වඩා මෙයා විශාලයි මෙයාට වඩා මෙයා විශාලයි එහෙනම් මේ දෙන්නයි කවුද විශාල උදාහරණයක් විදිහට t කියන්නේ 5 නම් c කියන්නේ 3යි වගේ හරි c 4යි කියලා දැන් මේ දෙන්නයි ගුණිතය සමාන වෙන්න බෑ එහෙනම් මෙයාව දෙකෙන් ගුණ කරලා මෙයා 2.5න් ගුණ කළොත් නේ ඔය දෙක සමාන වෙන්නේ නේ දෙවරක් 5 10 අතර වැඩි කෙනෙකුට 2.5 10 එහෙනම් මෙයාට වඩා මෙයාගේ ඉලක්කම වැඩි වෙන්න ඕනි හරි එහෙනම් sin c නෝට්ට වඩා මේක විශාල වෙන්න හරි මෙයාට වඩා විශාලයි නම් මෙයාට වඩා මෙයා විශාලයි ඒතකොට තමයි මේ ගුණිත දෙක සමාන වෙන්නේ ඒතර අපි ලියන්න බලන්න sin c නෝට්ට වඩා විශාලයි sin r ඒ කියන්නේ c නෝට්ට වඩා r විශාලයි ඒ කියන්නේ මෙන්න මෙයා දෙවැනි මාධ්‍යයේදී පූර්ණ අභ්‍යන්තර පරාර්ථ ලක්ෂණ හරි එම නිසා ආලෝක කිරණය n2 වර්තනාංකයේ සහිත මාධ්‍යයට නිර්ගත වේ හරි මෙයා ඒකින්ද අන්නර මාධ්‍ය නිර්ගත වෙන්නේ නැහැ ඉතින් හරිද හරි ඔන්න ඔය සෙට් එක දාන්න හරි මෙතන ඉඳලා මෙතනට ගමු දාන්න හරිද වැඩි දාන්න නේද හරි නේද තගලක චූටි මාතෘකාවක් පොඩි මාතෘකාවක් දාන්න මෙහෙම වීදුරු කුට්ටියකට ඊට සමාන අංශක බිඳුව හැර ඊට සමාන අංශක බිඳුව හැර ඊට සමානයි අංශක බිඳුව හැර අනෙකුත් සියලු අවස්ථාවලදී ඊට සමානයි බිඳුව අවස්ථාවේදී හැර අනෙකුත් සියලු අවස්ථාවලදී ආලෝක කිරණයක් පතනය වන විට
එහි අනෙක් මුහුණතින් නිර්ගත වීමට එහි අනෙක් මුහුණතින් නිර්ගත වීමට එහි අනෙක් මුහුණතින් නිර්ගත වීමට වර්තනාංකයට තිබිය යුතු අවශ්‍යතාවය වර්තනාංකයට තිබිය යුතු අවශ්‍යතාවය වර්ණ විතර දාගන්න වීදුරු කුට්ටිය ඍජු කෝණාශ්‍රාකාර වේ වීදුරු කුට්ටිය ඍජු කෝණාශ්‍රාකාර වේ හරි ඍජු කෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියක් කරගෙන ඒකට ආලෝක කිරණයක් එවනවා එවන්නේ වාතයේ ඉඳලා මෙන්න මේ වෙන ආලෝක කිරණය දෙවන මුහුණතින් නිර්ගත වෙන්න වර්තනාංකයට තියෙන අවශ්‍යතාවය තමයි දැන් හොයන්න හදන්නේ හරි එතකොට මේ තීට සමානයි බිංදුව හැර ඒ කියන්නේ එන අපි නම් පැත්ත එක හදනකොට බිංදුව වුණොත් එහෙම එහෙම දිගටම යනවනේ එනතොත් තීට බිංදුව හැර වෙන මොකක් හරි අවස්ථාවකදී මෙන්න මේ ආලෝක කිරණය මේ මුහුණතින් නිර්ගත වෙන්න අවශ්‍යතාවය තමයි හොයන්න හදන්නේ හරි මෙයා අංශක 90යි මේ ආලෝක කිරණය ගිහිල්ලා මේ මුහුණතේ ගැටෙනවා හරි මෙයාගේ වර්තනාංකය වාතයේ වර්තනාංකය 1යි මේක වර්තනාංකයත් 1යි හරි අපි දැන් තේරුම් ගන්න ඕන කතන්දරය තමයි මේක ඇතුළට ආලෝක කිරණයක් යන්න පුළුවන් හැබැයි මේ ආලෝක කිරණය හපව මෙතනින් එළියට යනවද නැද්ද කියන එක අවදි කෝණය මත තීරණය මොකද මෙයා විරල මාධ්‍යයක් මෙයා ගහන මාධ්‍යයක් විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයට අනිවාර්යයෙන්ම ආලෝක කිරණයක් ගමන් කරනවා හැබැයි ගහන මාධ්‍යයේ ඉඳලා විරල මාධ්‍යයට ආලෝක කිරණයක් ගමන් කරන්නත් පුළුවන් ගමන් නොකරන්නත් පුළුවන් ඒකෙන් හින්දා අපි හරියටම දන්නේ මෙයා මෙතනද මෙහෙට යයිද නැද්ද කියලා හරි එහෙනම් අපි අවදි කෝණය හොයාගන්න දෙයි හරි මේ කෝණය අපි තුමු R කියමු එහෙනම් මේ කෝණය 90 වරිනා හරි එතකොට මෙයා ඇල්ෆා කියලා ගන්නවා මම මෙහෙම ගන්නවා මෙයා ඇල්ෆා කියලා ගන්නවා මෙයා බීටා කියලා ගන්නවා හරි බීටා කියන්නේ 90 වරිනා ඇල්ෆා හරි මේක අවදි කෝණයත් අපි දාගමු මෙහෙම මේක C මෙතන අවදි කෝණය C හරි එහෙනම් අපි මුලින්ම හොයමු වීදුරු හා වාතය අතර අවදි කෝණය වීදුරුයි වාතය අතර අවදි කෝණය ගත්තොත් වීදුරු වල වර්තනාංකයෙන් අවදි කෝණය sin C සමාන එක වාරයක් sin 90 sin 91යි එහෙනම් sin C ලියන්න පුළුවන් 1 යට n කියලා හරි ඔන්න ඔහොම ලියන්න පුළුවන් දැන් අපේ ආරම්භන වෙන්නේ මෙන්න මේක මේ ආලෝක කිරණය නිර්ගත වෙනවද නැද්ද කියලා බලන්න මේ ආලෝක කිරණය එළියෙන් නිර්ගත වෙනවා නම් මොකද වෙන්න ඕනේ නිර්ගත වෙන්න නම් අවදි කෝණයට වඩා මේ කෝණයගේ අඩු වෙන්න ඕනේ හරි අවදි කෝණයට වඩා මේ කෝණයගේ අඩු වෙන්න ඕනේ එහෙම වුණොත් මෙයා නිර්ගත වෙනවා හරි එහෙනම් එහෙම ලියමු ආලෝක කිරණය නිර්ගත වීමට ආලෝක කිරණය නිර්ගත වෙන්න මොකක්ද වෙන්න ඕනේ ආලෝක කිරණය නිර්ගත වෙන්න නම් වෙන්න ඕනේ දේ තමයි
c ට වඩා β කියන එක නම් කුඩා වෙන්න ඕනේ. හරි. c ට වඩා β කුඩායි. ඒ කියන්නේ c ට වඩා β කුඩායි. ඒ කියන්නේ c ට වඩා අනුවරින ඇල්ෆා චූටි වෙන්න ඕනේ. හරි. c ට වඩා අනුවරින ඇල්ෆා චූටි වෙන්න ඕනේ. ඒ කියන්නේ c ධන ඇල්ෆා 90ට වඩා වැඩි වෙන්න ඕනේ. ඔන්න කොහොමද මෙයා ඊට නිර්ගත වෙන්නේ. හරි. හරි. දැන් මෙහෙමනේ මෙහෙම වුණොත් තමයි ආලෝක කිරණ නිර්ගත වෙන්නේ. හරි. එතකොට අපි අවදි කෝණය ගැන දන්නේ නැහැ. ඇල්ෆා දන්නෙත් නැහැ, තීටා දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ. හරි. දැන් අපි බලමු මේ ආලෝක කිරණය මෙතනින් නිර්ගත වෙන්න නම් මෙන්න මේ කෝණයකට මොකද වෙන්න ඕනේ කියලා. ආලෝක කිරණය නිර්ගත වෙන්න නම් බීටට වඩා c කියන කෙනා වැඩි වෙන්න ඕනේ. හරි. බීටට වඩා c කියන කෙනා වැඩි වෙන්න ඕනේ. බීටට වඩා c වැඩි වෙද්දී හරි. ඒ කියන්නේ මෙන්න මෙතන අවදි කෝණයට වඩා බීට කියන කෙනා චූටි වෙන්න බෑ. අවදි කෝණයට මෙයා අඩු වෙද්දී මෙයා අඩු වෙන්න ඇල්ෆා ගේ මොන වෙන්න ඕනේ? මෙයා අඩු වෙන්න ඇල්ෆා ගේ වැඩි වෙන්නේ. හරි. මේ අගේ චූටි වෙන එළියට යන මේ හැකියාව වැඩි වෙනවා. එයා චූටි වෙන්න නම් ඇල්ෆා ගේ උඩරින් වෙන්න. ඇල්ෆා ගේ වැඩි වෙන්න නම් තීටා ගේ වෙන්න ඕනේ. මෙයා මෙහෙට ගෙන්න මෙයා ආලෝක කිරණ මෙහෙ යනවා. ඒතර ඇල්ෆා ගේ වැඩි වෙනවා. ඇල්ෆා වැඩි වෙද්දී බීටා අඩු වෙනවා. එහෙනම් තීටා වැඩි වෙනවා. හරි. එහෙමනම් තීටා කියන කෙනා වැඩි වෙන්න මෙතනින් ආලෝක කිරණ නිර්ගත වෙන්නේ හැකියාව වැඩි වෙනවා. ඒකෙන්ද අපිට පුළුවන් මෙහෙම කියන්න. හරි. එහෙනම් අපි හොයන්න හදන්න මෙන්න මෙයාට තියෙන්න ඕනේ අඩුම ගානේ කොච්චර වර්තනාංකයක්ද කියලා මෙයා එළියට යන්න. හරි. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන්. තීටා වැඩි වෙන විට ඇල්ෆා වැඩි වෙයි. හරි. ඇල්ෆා වැඩි වෙන විට බීටා අඩු වෙයි. බීටා අඩු වෙන විට නිර්ගත වීමේ හැකියාව වැඩි වෙයි. හරි. දැන් එහෙනම් තීටා යන පුළුවන් උපරිම අගය මොකද්ද? තීටා යන පුළුවන් උපරිම අගය අංශක 90යි. හරි. මෙයාට යන පුළුවන් උපරිම අගය අංශක 90. හරි. මෙයාට යන පුළුවන් උපරිම අගය අංශක 90යි නම් ඒ වෙලාවට ඇල්ෆා ගේ ගියොත් හරි. අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද? තීටා සමාන අංශක 90 විට. දාමිස්නේ එකවාරයක් sin 90 සමානයි. එකවාරයක් sin 90 සමානයි. n වාරයක් sin alpha. එහෙනම් මේක එකයි. එහෙනම් අපිට මේ වෙලාවේ sin alpha ලියන්න පුළුවන් 1 යට n කියලා. අපි කලින් හොයාගත්තා sin c කියන්නේ 1 යට n තමයි. හරි. එහෙනම් මේ වෙලාවේදී alpha c සමානයි. හරි. මේ කෝණේ c ගේ සමානයි. හරි. alpha c සමානයි. එහෙනම් අපි ගන්නවා මෙන්න මේ කතන්දරෙන් c ධන alpha විශාල 90 වෙන්න ඕනේ. එන්න මෙහෙම වෙන්න ඕනි. එතන c ධන alpha කියන්නේ c. හරි. එතන 2c විශාලයි 90 වෙන්න බෑ. ඒ කියන්නේ මෙයා නිර්ගත වෙන්න නම් 2c කියන අංශ ගන්නට වඩා වැඩි වෙන්න ඕනේ. ඇත්තටම මොකද මෙහෙම වුණොත් අවුලක් නැහැ නේ. සමාන වුණොත් වැඩි අවුලක් නැහැ නේද? ඇයි ඒ සමාන වුණොත් යන්නේ මේ පෘෂ්ඨයේ දිගේනේ. පෘෂ්ඨයේ දිගේදී අපිට කියන්න පුළුවන් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ ආරම්භය. එහෙම නැත්නම් නිර්ගත වීමේ අවසානය කියලා කියන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට හරව ගන්න පුළුවන්. හරි. ආලෝක කිරණයක් මෙහෙන් මෙහෙට යනවද නැද්ද කියන එක තීරණය වෙන අවදි කොහොමද?
අවධි කෝණය සමාන වුණාම අපිට කියන්න පුළුවන් මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙයා නිර්ගත වීම අවසන් කරනවා. හරි. එහෙනම් මේක මෙන්න මෙහෙම වුණොත් අවුලක් නැහැ. හරි. එතකොට මේ කතන්දරයට අනුව පේන්න ඕනි C කියන කෙනාට යන්න පුළුවන් අඩුම අගයක් තියෙනවා. හරි. C කියන කෙනා අංශක 45ට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් C ට යන්න පුළුවන් අවම අගයක් තියෙනවා. C ගේ අවමය. C ගේ අවමය තමයි අංශක 45. හරි. C අංශක 45ක් වුණොත් C අංශක 45ක් වුණොත් මේකත් අංශක 45ක් කියලා වැඩි අවුලක් නැති වෙනවා. හරි. C අංශක 50ක් වුණා කියලා ගන්නවා. C අංශක 50ක් වුණොත් මේක අංශක 50යිනේ මේ වෙලාවේදී. මේ අංශක 50ක් වෙනවා. අතන මේ අංශක 40ක් වෙනවා. 50ට වඩා 40 අඩුයි. එළියෙන් නිර්ගත වෙනවා. හරි. එහෙනම් C කියන එක අංශක 45ක් වුණොත් වැඩි අවුලක් නැහැ. එහෙනම් C අංශක 45යි නම් m නිසා වර්තනාංකයේ අවමගය. වර්තනාංකයේ අවමගය වෙන්නේ. දැන් ලියනවා මෙහෙම n සමානයි 1ට sin c. හරි. මේකනේ c ගේ අවමගය. c අඩු වෙන්න මෙයාගේ උඩරින් දෙනවා. දැන් ඉත යට දෙන්නේ. එක වෙදීම මෙයා හින්දා මෙයාගේ අඩු වෙන්න මෙයාගේ අඩු වෙන්න එන උත්තරේ උඩරින් දෙනවා. හරි. එහෙනම් වර්තනාංකයේ දෙන්නේ උඩරින්. එකයට sin එහෙනම් n max කියන කෙනා සමානයි එක වෙදී sin 40. n max කියන කෙනා එහෙනම් සමාන එකයට මූල දෙක. එකයට මූල දෙක. එකයට එක විදිය මූල දෙක. n ගේ එන උපරිමයට යන්න පුළුවන් මූල දෙකයි. හරි. මේ t ට වැඩි වෙද්දී alpha වැඩි වෙනවා මේ කෝණේ වැඩි වෙන්න මේ කෝණේ මෙහා යනවා. ඉස්නර්ගේ t ට වැඩි වෙද්දී මෙහා වැඩි වෙනවා. මෙහා වැඩි වෙද්දී මෙහා අඩු වෙනවා. හරි. මෙහා අඩු වුණොත් තමයි එළියට යෑමේ හැකියාව වැඩි වෙන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ වර්තනාංකයට ගන්න පුළුවන් උපරිමාගය. හරි. එහෙනම් වර්තනාංකය n max එකම තමයි. වර්තනාංකය කියන එක නම් මූල දෙකක් වුණොත් එහෙම මෙන්න මේ කුට්ටියේ වර්තනාංකය මූල දෙකක් වුණොත් එහෙම හරි. මේ කුට්ටියේ වර්තනාංකය මූල දෙකක් වුණොත් එහෙම වෙන්නේ මේ ආලෝක කිරණේ නිර්ගත වීමේ එක අවස්ථාවක් පවතිනවා. හරි. මෙන්න මේ ආලෝක කිරණේ දෙවෙනි මුහුණදී මෙන්න මේ මුහුණදී නිර්ගත වීමේ එකම එක අවස්ථාවක් පවතින වර්තනාංකය මූල දෙකක් වුණොත්. හරි. ඒ වෙලාවේදී θ ගේ අංශක 90ක් වෙන්න ඕනි. හරි. ඒ වෙලාවේ θ ගේ අංශක 90ක් වෙන්න ඕනේ. ඒ වෙලාවේදී මෙන්න මේ ඇල්ෆා ගේ අංශක 45ක් වෙන්නත් ඕන. හරි. ඊළඟට මෙයාගේ වර්තනාංගය මූල දෙකට වඩා අඩු කළොත් හරි. මම එහෙම ලියන්නම් n කියන කෙනා සමානයි මූල දෙකට. n මූල දෙකක් වුණොත් වෙන්නේ ආලෝක කිරණය නිර්ගත වෙන එකම එක අවස්ථාවක් පවතී. හරි. නිර්ගත වෙන එක අවස්ථාවක් පවතී. ඊළඟට n කියන කෙනා මූල දෙකට වඩා අඩු කළොත් වර්තමානයේ මූල දෙකට වඩා අඩු කළොත් වෙන්නේ මේ ආලෝක කිරණය දෙවන මූලකින් නිර්ගත වෙන කිසියම් පරාසයක් තියෙනවා. හරි. මෙන්න මෙයාගේ කෝණේ කිසියම් පරාසයක් තියෙනවා. විට නිර්ගත වෙන තීටාහි පරාසයක් වගේ. හරි. එහෙමනොත් තීටාගේ කිසියම් පරාසයක් තියෙනවා. ඊළඟට කියනවා කොහොමද ඒක රන් වෙන්නේ. හරි. මෙහෙම වුණොත් වර්තමානයේ මූල දෙකට වඩා වැඩි වුණොත්
කිසිදු ආලෝක කිරණයක් දෙවන මුහුණතින් නිර්ගත නොවේ. කිසිදු ආලෝක කිරණයක් දෙවන මුහුණතින් නිර්ගත නොවේ. එහෙමනොත් නිර්ගත වෙන්නේ නැහැ. හරි? මම මේ දෙක ගැන ඊට පස්සේ කතා කරනවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා. දැන් ඔය ටික දාන්න. එයන වර්තනාංකය මූල දෙකට වඩා වැඩි වන විටදී එයන වර්තනාංකය මූල දෙකට වඩා වැඩි වන විටදී වර්තනාංකය මූල දෙකට වඩා වැඩි වන විටදී දෙවන මුහුණතින් සියලුම ආලෝක කිරණ 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 පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වේ. හරි. දැන් බලමු මේ ඔය වගේ එකක් දී දුන්නොත් කොහොමද ඔප්පු කරගන්නේ කියලා. හරි. මේ දැන් ගන්නවා වර්තනාංකයේ මූල දෙකට වඩා වැඩි අවස්ථාවක්. හරි. වර්තනාංකයේ මූල දෙකට වඩා වැඩි අවස්ථාවක් අරගත්තොත් අපි බලමු කොහොමද මේක ඔප්පු කරගන්නේ. මෙයා එළියට යන්නේ නැහැ කි. ඒක ලොකු දෙයක් කරන්න නැහැ. හරි. අපි කරන්නේ ආලෝක කිරණයක් නිර්ගත වෙන්න නම් හරි මේ වෙලාව n ට වඩා මූල දෙක කියන මූල දෙකට වඩා n විශාල විට එන මෙහෙම වුණොත් මෙයා මෙහෙම නිර්ගත නොවන බව පෙන්වන්නේ කොහොමද කියලා තමයි try කරන්නේ. මෙන්න මේ අවස්ථාව පෙන්වන්න තමයි try කරන්නේ. හරි මෙහෙම විට ආලෝක කිරණ දෙවන මුහුණතේ නිර්ගත නොවන බව පෙන්වීම. හරි කොහොමද අපි කරන්න ඕනේ c ට වඩා බීටා කියන එක නම් විශාලයි කියලා පෙන්වන එක. හරි පෙන්වන්න. මෙන්න මෙහෙම නම් ආලෝක කිරණය නිර්ගත නොවේ. ආලෝක කිරණය නිර්ගත නොවේ. හරි මෙහෙම වුණත් ආලෝක කිරණය එළියට යන්නේ නැහැ. දැන් එහෙම වුණත් ආලෝක කිරණය එළියට යන්නේ නැත්තම් හරි අපි බෙන්න ගත්තා නම් හරිනේ හැම වෙලේම බීටා කියන කෙනාට වඩා c කියන කෙනා මාරුවේ. බීටා කියන කෙනාට වඩා c කියන කෙනා උඩයි නම් ආලෝක කිරණ නිර්ගත වෙන්නේ නැහැ. අපි එහෙනම් බෙන්න ගත්තා නම් හරිය හැම වෙලේම c කියන කෙනාට වඩා බීටා කියන කෙනා විශාලයි. c ට වඩා බීටා කියන කෙනා විශාල වෙනවා හැම වෙලේම. හරි අපි දන්නවා මෙන්න මේ කෝණයගේ කුඩාම වෙලාවේ මේක ඇවියට ගන්න පුළුවන් අඩුම අවස්ථාවේදී මෙයා එළියට යන්නේ නැත්නම් අනිත් කිසිම අවස්ථාවකදී මේක එළියට යන්න බෑනේ. හරි. يعني බීටට ගන්න පුළුවන් අඩුමාගේ අංශක 40 නම් හරි. මෙයාට යන්න පුළුවන් අඩුමාගේ අංශක 40 50යිද? 50යි. බීටට යන්න පුළුවන් අඩුමාගේ අංශක 50යි නම් හරි.
50 දී C කියන කෙනා අඩුයි නම් මෙයා ලොග් කරන කොහොමද එළියට යන්නේ නැහැ. එහෙනම් කරන්න දෙන්නේ මෙන්න මේ වැඩේ. එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ කෝණය අඩුම වෙන අවස්ථාවට අදාළව ඇල්ෆට මොකද වෙන්නේ. හරි. බීටා අවම වෙන විට දීද අවදි කෝණයට වඩා බීටා විශාල නම් කිසිදු විටක ආලෝක කිරණ නිර්ගත නොවේ. හරි. දැන් මේක කොහොමද පෙන්නගන්නේ? එහෙනම් බීටාගේ අවම එන්න නම් බීටාට අඩු මාර්ග එන්න නම් ඇල්ෆාගේ මොනව වෙන්න ඕනේ? බීටා ඇල්ෆා එකතු වුණාම අංශක 90ක් වෙනවනේ. බීටා අඩු වෙන්න බීටා දන ඇල්ෆා සමාන අංශක 90. බීටා අඩු වෙන්න මේ දෙන්න එකතු නියතයක් ඉන්න මේක වැඩි වෙන්න. බීටා අඩු වෙන අවස්ථාවේදී ඇල්ෆා දෙක උඩරින් වෙන්න ඕනේ. හරි. එහෙනම් ලියනවා මෙහෙම. beta means now alpha max. හරි. එහෙනම් alpha උඩරින් වෙන්න නම් theta කෙනගෙන අවුම් වෙන්න ඕනේ. සර් උඩරින් වෙන්න. මේක උඩරින් වෙන්න නම් ස්නේල් ගන්න මේක උඩරින් වෙන්න. එවිට theta උඩරින් වෙයි. එහෙනම් theta දැනන්න පුළුවන් උඩරින් වගේ මොකක්ද? theta දැනන්න පුළුවන් උඩරින් වගේ අංශ ගන්න. හරි. එහෙනම් අපි ලියුවා නම් හරි මෙන්න මෙහෙම. කොහොමද? අපි ලියමු. මේකටයි ස්නේල්. හරි. theta සමාන අංශ 90යි. එක වාරයක් sin 90 සමානයි. n වාරයක් sin alpha. හරි. එහෙනම් අපි ලියන්න පුළුවන් මේක 1යි. එහෙනම් n සමානයි. එකයට sin alpha. නැත්නම් sin alpha සමානයි. sin alpha සමානයි n එකට. හරි. අවදි කොටන ලියුවත් ඒකම නෙමෙයි. n වාරයක් sin c සමානයි. එක වාරයක් sin 90නේ. එතකොට එන්න sin c සමානයි එකයට n. හරි. අවස්ථා දෙකකින්ම හොතමයි ඉන්නේ. දැන් අපි දන්නවා n ගයාගේ මූල දෙකට වඩා විශාලයි. හරි. n ගයාගේ මූල දෙකට වඩා විශාල වෙන විට මෙහෙමනම් sin alpha සමාන 1ට එන්නේ. එතකොට මේ n කියන කෙනා මූල දෙකට වඩා වැඩි. n මූල දෙකට වඩා වැඩි වෙද්දී මෙන්න මෙතන ඉලක්කමට ආදේශ වෙන්නේ 1ට මූල දෙකට වඩා වැඩියයි. හරි. n වෙනකොට ආදේශ වෙන්නේ මූල දෙකට වඩා වැඩිය කියන්නේ. මේ යටාගේ වැඩි වෙන්න උත්තරේ මොකද වෙන්නේ? යටාගේ වැඩි වෙන්න එන උත්තරේ අඩු වෙනවා. යටාගේ වැඩි වෙන උත්තරේ අඩු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙම. sin alpha කියන කෙනා. හරි. sin alpha කියන කෙනා. එකයට මූල දෙක. මෙතන එන උත්තරේ එකයට මූල දෙකට වඩා අඩු උත්තරයක් තියෙනවා. හරි. එහෙනම් මෙන්න මෙයා අංශක 45ට වඩා මොකද වෙන්නේ? අඩු කෙනෙක් වෙන්නේ. හරි. මෙයාගේ යටාගේ වැඩි වෙනවා. යටාගේ වැඩි වෙද්දී මුළුගේ අඩු වෙනවා. ඒතර මේන උත්තරේ sin 45ට වඩා අඩුයි. හරි. මෙයා මෙහෙම ලියන්න. කියන්නේ n වැඩි වෙනවා. n වැඩි වෙද්දී මේ අඩුයි. හරිද? එතකොට alpha කියන කෙනාට වඩා අංශක 45 වැඩි. හරි. මේකෙන් අපිට කියන්න පුළුවන් එම නිසා අවදි කෝණය අංශක 45ට වඩා c කියන කෙනාට අංශක 45ට වඩා අඩුයි. හරි. c කුඩා අංශක 45. alpha අංශක 45ට වඩා අඩුයි කියන්නේ beta අංශක 45ට වඩා වැඩි වෙන එකද? මෙයා 40 එන මෙයා 50ක් වුණත් අංශක 90ක් වෙන්නේ. එහෙනම් මෙයා 45ට වඩා අඩුයි නම්
මෙයා අනිවාර්යෙන් 45ට වඩා වැඩි වෙන්න ඕන. මෙතනින් හොයාගත්තා අපි අවදි කෝණය අංශක 45ට වඩා අඩුයි කියලා. එම නිසා බීටා මින් කියන දෙනවා. බීටාගේ අවමය c ට වඩා විශාලයි. එම නිසා ආලෝක කිරණ දෙවන මොහොතකින් නිර්ගත නොවේ. හරි. තොරවඩ මාකරි ගානකට කිව්වොත් එහෙම මෙයාගේ වර්තනාංකය දිහා දෙවන මොහොතේ මෙයා නිර්ගත වෙන්නේ නැහැ කියලා පෙන්වන්න කියලා. පාඩ කරන්න දෙන්නේ මෙන්න මේ වැටේ. මුලින්ම අවදි කෝණය හොයන්න. හරි. අවදි කෝණය හොයලා එක පැත්තක තියන්න. ඊළඟට මෙයාට ස්නේල් දාලා හරි තීටා අංශක 90 කරලා මෙයාට ස්නේල් දාලා හොයාගෙන ඇල්ෆා ගානේ කීයද? ඇල්ෆා දන්න හින්දා බීටා සමාන 90 වලින් ඇල්ෆා දාලා බීටා හා ඊට පස්සේ කියන්නේ බීටාට වඩා c කියන එක නම් කුඩායි ඒ හින්දා ආලෝක කිරණ නිර්ගත වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. එහෙම දුවනම් අපිට පුළුවන් ගානක් ගොඩ දාන්න. හරි. ඔය ටික දාගන්න ඕනේ. හරිද? මේ ඇවිල්ලා වර්තමානයේ මූල දෙකට වඩා වැඩි වුණොත් එහෙම කිසිම ආලෝක කිරණයක් මේ මොහොතේ නිර්ගත වෙන්නේ නැහැ. ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් කරනවා මෙහෙ වෙදිලා එළියට යයි. මොන හරි වෙයි. හරි? දැන් බලමු මේ n කියන එක නම් මූල දෙකට වඩා වැඩි වුණොත් අඩු වුණොත් කලින් එකේ මෙහෙමනේ තිබ්බේ. ඒ නෝට් එක හදාගන්න මේක මම මාරු කරා. මෙන්න මෙහෙම වෙන්න ඕනේ කලින් එකේ. n විශාලයි මූල දෙක. හරි? n විශාලයි මූල දෙක අවස්ථාවනේ. අය මාරු කරනවා විදිහට. ඒක හදාගන්න. මෙහෙම වෙන්න ඕනේ. දැන් මෙහෙම අවස්ථාව බලන්න. හරි? දැන් මෙහෙම වුණොත් මොකද වෙන්නේ? n කියන එක නම් මූල දෙකට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? හරි. n මූල දෙකට වඩා අඩු වුණොත් වෙන්නේ මෙන්න මෙහෙම ආලෝක කිරණ නිර්ගත වීමේ හැකියාව පවතිනවා. හරි. එතකොට ඒක හොයන්න ගානේ මෙහෙ ඉඳන් අනිත් පැත්තට එන්න. හරි. මෙහෙම නම් එහෙම විට තීටාගේ කිසියම් පරාසයක් සඳහා ආලෝක කිරණය නිර්ගත වෙනවා. හරි. මෙහෙම නම් ආලෝක කිරණ නිර්ගත වෙනවා කිසියම් පරාසයකට. හරි. දැන් මේ පරාසය හොයාගන්න තමයි try කරන්නේ. හරිද? එතකොට අපි නිකමට හිතමු මෙන්න මේ ආලෝක කිරණ මේ මාර්ගෙදි ගියානවා කියන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේදී මෙයා c බීටයි c සමාන වෙන අවස්ථාව. හරි. ඒ වෙලාවේදී ඇල්ෆා ගයක 90 වෙන c බවට පත් වෙනවා. හරි. ඒ වෙලාවට තීටට මොකක් කරේ දෙයක් තියෙයි. එහෙනම් මුලින්ම මෙයා c නේ. එහෙනම් මෙතෙන්ට ස්නේල් දාන්න. හරි. අපිට එනවා එක වැඩි කිරීම sin θ සමානයි. n වැඩි කිරීම sin 90 වෙන c. sin 90 වෙන c කියන්නේ කාටද? cos c නේ. හරි. sin θ කියලා කියන්නේතර n වාරයක් cos c. දැන් අපි දන්නවා මෙන්න මේක තොන්දරේ. මේ තියෙන්නේ මේක දිගේ යන අවස්ථාවනේ. මේක දිගේ යන්න නම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. හරි. මෙයා මෙතනින් එළියට යන්න නම් බීට අඩු වෙන්න ඕනේ. එළියට යන්න බීට අඩු වෙන්න ඕනේ. බීට අඩු වෙන්න නම් ඇල්ෆා වැඩි වෙන්න. හරි. එහෙනම් අපි ලියන්න පුළුවන්. මේ ඇවිල්ලා මෙයාගේ අවමාකය. අඩුම ගානේ මෙන්න මෙච්චරක් වුණොත් මේක දිගේ යනවා. හරි. දැන් තේරුම් ගන්න මෙන්න මේක තොන්දරේ. මේ කෝණය බීටා කියන කෙනා c ට වඩා අඩු වුණොත් ආලෝක කිරණ නිර්ගත වෙනවා. හරි. θ
කුඩයි c විට නිර්ගත වේ. හරි. එහෙම වෙන්න නම් ඇල්ෆා උපරිම වෙන්න ඕනේ. ඇල්ෆා උපරිම විය යුතුය. ඇල්ෆා උපරිම වෙන්න නම් තීටා උපරිම වෙන්න ඕනේ. හරි. දැන් මෙතනින් අපි හොයාගන්න ඕනේ තීටාගේ අවමයක්. අන්නේ තීටාගේ අවම වෙන අවස්ථාවේ ආලෝකකරණය මේක දිගේ යනවා. හරි. අවමයට වඩා මෙයා වැඩි කළොත් මෙයාගේ වැඩි කරනවා. මෙයාගේ වැඩි මෙයාගේ අඩු වෙනවා. එහෙමනොත් ආලෝකකරණය නිර්ගත වෙනවා. ඒකෙන්ද තීටාගේ කිසියම් පරාසයක් සඳහා ආලෝකකරණය නිර්ගත වෙනවා. හරි. ඒතර තීටාගේ පරාසය පිළිගන්න පුළුවන් මෙන්න මෙහෙම. එම නිසා තීටා කියන කෙනා තීටාගේ අවමේ ඉඳලා अंशक 90 දක්වා පරාසය තුල ආලෝක කිරණය දෙවන මුහුණදී නිර්ගත කරනවා. හරි. ආලෝක කිරණය දෙවන මුහුණදී නිර්ගත වෙනවා. මොකක් වුණොත්ද? තීටා කියන කෙනා තීටාගේ අවමයයි अंशක 90 අතර පැවතුන. එමුණුත් මෙයා වෙන මොනවද ගමන් කරනවා තීටාගේ අවමයට වඩා තීටා කියන කෙනා කුඩායි වෙනවා. මෙන්න මෙහෙම වුණා. ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක්. ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි. ඔන්න ඔක තමයි දෙන්නේ. හරිද? හරි. ඔය සෙට් එකක් දාගන්න. ඔය සෙට් එක දාගෙන ටියුට් එකේ පිටු 8 දෙවෙනි ගාන හදන්න. පිටු 8 දෙවෙනි ගාන හදන්න ඔය ටික දාගන්න. පැහැදිලිවද මගේ කියන්නේ? හරි. ගාන මොනවද කියලා තියෙන්නේ? ගාන කියනවා දෙන්න රූපය දැක්කන ආකාරයට වාතය තුල තබා ඇති වර්තනාංකය n සමාන 1.6ක් වන ABCD වීදුරු කුට්ටියක් මතන පතන කෝණයක් සහිත ඒකවර්ණ ආලෝක කිරණයක් පතිත වේ. පාසඳහන් ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී AD පෘෂ්ඨයෙන් වර්තනයේදී AB පෘෂ්ඨය මතට පතිත වන කිරණය කොමනක් සලකන්න කියලා. හරි. ඊට සමානයි බිංදුව අවස්ථාවන උසාවා හරින්න කියලා. ඊට බිංදුව විදුකමත් අපි කිව්වනේ. එළින් යනවා කියලා. එහෙම නෙවෙයි AB මත වදින අවස්ථාව තමයි සලකන්න කියලා කියන්නේ. මුලින්ම කියනවා වීදුරු සඳහා අවධි කෝණය සොයන්න කියලා. හරි. ගාන හදන්න කලින් රූපය ගන්න. ඔය කියන විදිහට ආලෝක කිරණයක් මෙන්න මේ පාර දිගේ යනවා. ඇවිල්ලා තීටා කෝණයකින් එතන වැදිලා මේ වගේ තැනකට යනවා. හරි. ඔකනේ වෙන්නේ. මුලින්ම කියන්නේ වීදුරු සඳහා අවධි කෝණය සොයන්න කියලා. ඇති දෙයක් නෙවෙයි. අපි දන්නවා වීදුරු සඳහා අවධි කෝණය සොයද්දී වර්තනාංකය දීලා තියෙනවා. 1.6යි 1.1යි මේක C අවධි අවස්ථාවේදී මෙයාගේ පෘෂ්ඨයේ දිගේ මේක අංශ කරනවා. n වාරයක් sin C සමාන 1 වාරයක් sin 90. n ගෑගේ 1.6යි sin C දන්නේ නැහැ. 1 වාරයක් 1 sin C සමානයි 1 බෙදීම 1.6යි කියන්නේ.
sin c සමානයි 0.825 හරි c එක ගන්න නම් මේක sin inverse එක ගන්න බෑ 0.825 0.625 අපිට 38යි කළා 40යි කියලා. හරි? කලහ ගැටයක් තියෙන මිනිහට උගක් නැහැ. දැන් කියන ඊට පස්සේ θ සඳහා ලබාගත හැකි සියලුම අගයන් සඳහා AB කිරණය A සඳහා කිරණය AB පෘෂ්ඨයේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ භාජනය විය යුතුම බව පෙන්වන්න. හරි. දැන් කියන්නේ මොකද්ද? දැන් කියනවා අපිට මේ ආලෝක කිරණය දෙවැනි මුහුණෙන් එළියට නිර්ගත වෙන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙනවා කියලා පෙන්වන්න කියලා. හරි. ඉතින් අපි දන්න කාරණේ මොකද්ද? අපි කිව්වා කලින් මෙයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙනවා කියලා පෙන්වන්න නම් මෙතන කෝණය අවදි කෝණයට වඩා අඩුයි කියලා පෙන්වන්න ඕනේ. හරි. එතකොට සියලුම කිරණ සඳහා පෙන්වන හින්දා අපි θ කියලා මෙන්න මේ පෘෂ්ඨයේ දිගේ යමු. θ අංශක 90ක් කරා. හරි. θ සමාන අංශක 90 විතර. අපි මේ θ උපරිම වෙන විට උපරිම විට ඇල්ෆා වැඩි වේ. ඒ විට බීටා අඩු වේ. එම නිසා නිර්ගත වීමේ හැකියාව වැඩි වේ. හරි. නිර්ගත වෙන්න තියෙන හැකියාව මේ වෙලාවේ වැඩි වෙනවා. දැන් එහෙනම් අපි කිව්වා නම් හරි θ සමාන අංශක 90 විටදී ආලෝක කිරණයෙන් නිර්ගත නොවේ නම් ආලෝක කිරණයෙන් නිර්ගත නොවේ නම් කිසිදු විට නිර්ගත නොවේ. හරි. මොන තරග දාගත්තා. දැන් මොකද කරන්නේ? හරි. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? දැන් කරන්න තියෙන්නේ හරිද? මේ ඊට සමාන අංශක 90 වෙන විදිහදී ආලෝක කිරණ නිර්ගත වෙන්නේ නැත්නම් කිසිදු වෙලාවක නිර්ගත වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඊට අංශක 90 දාන්න. ඊට සමාන අංශක 90 විතර. ඇල්ෆානේ හොයන්න ඕනේ. දාන්න ඉස්සේ. එක වැඩි කිරීම sin 90 සමානයි. 1.6 වැඩි කිරීම sin alpha. sin alpha එනවා 1යට 1.6 කියලා අහපුවා. හරි. එහෙනම් alpha කිරීම අපිට දියන්න පුළුවන් 38යි කලහ 40යි. හරි. ඕක තමයි alpha ට ගන්න පුළුවන් උපරිම අගය. අයි θ ගන්න පුළුවන් උපරිම අගය එන වෙලාවෙදී alpha ලයිද උපරිම වෙන්නේ. එහෙනම් මේක තමයි θ ගන්න පුළුවන් උපරිම. sorry. alpha ට ගන්න පුළුවන් උපරිම අගය. හරි. 38යි කලහ 40. එහෙනම් බීටා එම නිසා බීටා කියන්නේ 90 වරින් 38යි කලහ 40. හරි. එහෙනම් 89යි කලහ 60න් අඩු කරන්න 38යි කලහ 40. 30යි 1යි 5යි. දැන් බීටා එනවා අපිට 51යි කලහ 20. බීටාට වඩා C කියන එක නම් චූටි. C ය 20ට 40. මෙහෙම හින්දා දෙවි කිසිදු ආලෝක කිරණයක් දෙවන මුහුණදී ඒ සියලුම ආලෝක එයාලා කියන්නේ කිව්වොත් සියලුම ආලෝක කිරණ දෙවන මුහුණදී AB නේද AB මුහුණදී पूर्ण अभ्यंतर परावर्तन लगते पूर्ण अभ्यंतर परावर्तन लगते अरे ना हो लिया ना बोलो अरे
හරි හරිද හැදුවේ නැත්නම් ටික දාන්න හරිද ඊට පස්සේ කියනවා තීර සමාන අංශක 30 වෙන විට AD පෘෂ්ඨයේදී වර්තන කෝණය සහ AD පෘෂ්ඨයේ පතන කෝණය ගණනය කරන්න කියනවා. හරි තීර අංශක 30යි කියලා දීලා තියෙනවා. හරි තීර අංශක 30 වෙන වෙලාවේදී අපෙන් ඉල්ලනවා වර්තන කෝණයයි පතන කෝණයයි. පතන කෝණය හොයාගත්තොත් අංශ ගණනයෙන් කඩු කරලා අනිත් තැන පතන කෝණය හොයාගන්න පුළුවන්. හරි එතකොට මෙයා මෙන්න මෙහෙම යන්න ඕනේ මේ ආලෝක කිරණය. ඊට අංශක 30යි. හරි. මොකද කරන්නේ? AD ස්ටේලාන්ගේ එක වැඩ කිරීම sin 30 සමානයි. 1.6 වැඩ කිරීම sin alpha. sin 30 භාගයයි. නෑ 1.6යි. sin alpha. sin alpha යනවා එක බෙදීම 3.2යි කියලා. බින්දුවශෝ 3යි 1යි 2යි 5යි. හරි. alpha ගේ අංශක 18යි කලා 20යි. ඔන්න alpha හොයාගන්න. හරි. දැන් alpha දන්නවා කියන්නේ බීටා අහන්න මේ ඇවිල්ලා මොකද්ද? AD ගේ වර්තන කෝණය. පතන කෝණය AD ගේ ඒ ගන්න මොකද කරන්නේ? 09යි කලා 60න් අඩු කරන්න 18යි කලා 20. හරි. 90 කිරීම අඩු කරන්න බෑනේ. 40යි 1යි 7යි. හරි. ඒකටයි බීට සමානයි 71යි කලා 40යි. 71යි කලා 40යි කියලා. හරි. හදුවේ නැත්තම් දාගන්න. ඔය ගණන හදලා ඉවරයි නා. ඔය ගණන හදලා ඉවරයි නම් තුන්වෙනි ගණන හදන්න. ඊට හැබැයි කියන ගණන. දහටයි 12යි එන්නේ 18යි 12යි කියන්නේ මේ 60න් ගියාම 48යි නේ මෙතන 40 නේ 48යි කොහොම එන්නේ හරි 18යි 12යි මොකෙන් වැරද හරි ඊට පස්සේ රැසිගෙන AB පෘෂ්ඨයට ඉහළ අවකාශයේ වර්තනාංක 1.7ක් වූ පාරදෘශ්‍ය ද්‍රව්‍යකින් පුරවා ඇත්නම් ඉහත තීටා සමානයි 30 වෙන විට පෘෂ්ඨයේදී වර්තන කෝණය සහ පෘෂ්ඨයේ පතන කෝණය ගණනය කරන්න කියනවා. හරි. දැන් අපිට කියනවා මෙයා 1.6 නේ දෙන්නේ. 1.7ක කෙනෙක් දානවලු. දැම්මට පස්සේ අහනවා පෘෂ්ඨයේදී වර්තන කෝණයයි මෙන්න මේ කෝණය හරියි. මෙන්න මේ කෝණයක ඉන්න. ඔය දෙන්නම සමානයිනේ. හරි. දානිස් නේ. 1.6 වාරයක් නේද? 1.6 වාරයක් sin 71යි 48. මෙයා අනිවාර්යෙන් එළියට යනවා මොකද මේක 1.7යි. නෑ යන්නේ නෑනේ. යනවා. ත්‍රිමාත්‍ය ගන්ධ මාත්‍ය අනිවාර්යෙන් යනවා.
1.6 වාරයක් sin 71 සමානයි 1.7 වාරයක් sin r කියලා. හරි. Ya 0.9499 මේක 1.6යි මේක 1.7යි sin r. හරි. sin r පිළියන වල 1.6 වාරයක් 0.9499 වෙලින් 1.7යි. Karena 0.894 juga. Hari sin r කියන්නේ. Nah r කියන්නේ ඔක sin inverse එකනේ. මේන 63යි. ඉස්සි දෙකයි. හරි. 23ක් තවලක්. මේකත් හොයාගත්තා. හරි. ඒක නැත්නම් දාන්න. හරි. හරිද? ඊට පස්සේ කියන AB පෘෂ්ඨයේ ඉහළ අවකාශ වර්තනාංක 1.5ක් වූ පාරදෘශ්‍ය මාධ්‍යයෙන් පුරවා ඇතනම් AB පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවිය හැකි තීටාහි උපරිම අගය හොයන්නලු. තීටාගේ තීටාවට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. හරි. දැන් කියනවා ගානේ අර කලින් කියව කතාවද චුට්ටක් ගාන වෙනස් කරන්න දෙන්නේ. අපි කලින් මොකද හිතුවේ වාතයට. දැන් වාතයේ දැන් වෙන මොකක්ද මාධ්‍යයක් අතුරුලා තියෙනවා. අතුරු මාධ්‍ය වර්තනාංක 1.5යි කියලා දෙන්න. හරි. ඒක නොකිය කියන්නේ විරල මාධ්‍ය ධාන මාධ්‍ය විතර විරල මාධ්‍යයකට ආලෝකකරණයක් යද්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්ෂණ ගැන කියන්නේ තීටාගේ අවමාගය තීටාගේ උපරිමය ඉල්ලන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්ෂණ අපි දන්නා මේ කෝණයක අඩු වෙන්න මේ අඩු වෙන්න මෙතන කෝණයගේ අඩු වෙනවා ඒතර මෙතන කෝණයගේ වැඩි වෙනවා. හරි. දැන් අපි ගණන හදද්දී හැදුවේ මෙන්න මෙයා අවදි කෝණය කරන්නේ. එයා අවදි කෝණය නම් මෙයා අනුවරණය C වුණා. හරි. මෙයා අංශ ගණුවයි. මම මේක අනුවරණය C. මේ කෝණය C. මෙයා මෙහෙම යන්නේ මේක 1.5යි මේක 1.6යි. හරි. මුලින්ම අපි අවදි කෝණය හදමු. අවදි කෝණය කොහොමද වෙන්නේ? 1.6 වාරයක් sin c සමානයි 1.5 වාරයක් sin 90. හරි. sin c සමානයි 1.5 විදිහේ 1.6 sin c 1.5 විතරම කියන්නේ බිංදුවේශම 9.375. යනවා 69යි කලා 37යි. හරි. අන sin c වාග. එහෙනම් අනුවරණ c වාග අනුවරණ c කියන්නේ 0.9යි කලා 60න් අඩු කරන්න 69යි 27ක් 3යි 2යි බිංදුවයි 20යි 20යි කලා 23.
20යි කලා 23 ගේ. දැන් ආයෙත් මේකට එකවාරයක් sin θ m. ඊට උපරිමයෙන් ගන්න නැහැ. එක්කේෂන් 6 වාරයක් sin 20යි කලා 23. මේකන 0.5යි 7යි. හරි දෙන්නකින් මෙතන එකපාර ලිව්වා. θ m ගියා. अंशක 33යි කලා 51යි කියන්නේ. හරි. ඔන්න ඔක තමයි ඉන්නේ θ ගේ උපරිම අගය. එහෙනම් මෙන්න මේ අගය अंशක බිඳුව ඉඳන් මෙතෙන්ට වෙනකම් ආලෝක කිරණේ පූර්ණාභ්‍යන්තර පරාවර්ත ලක් වෙනවා. හරිනේ. එහෙනම් මෙන්න බෑ මේ කෝණ අඩු වෙනවනේ. මෙයා මෙහෙට ගත්තී මේ කෝණ අඩු වෙනවා. එතන මේ කෝණයගේ අඩු වෙනවා. එතන මේ කෝණයගේ වැඩි වෙනවා. එතන යා සීට වඩා වැඩි වෙනවා. එහෙනම් පූර්ණාභ්‍යන්තර පරාවර්ත ලක් වෙනවා. හරි. මෙයාට වඩා අපි දෙන කෝණේ වැඩි කළොත් මෙයා ලොක් කරන මෙතන නිර්ගත වෙනවා. අපි ඉල්ලනවා ඊට පස්සේ θ ගේ θ m ට වඩා වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? මෙයාගේ වැඩි දෙන්න මෙතනගේ. මෙයා මෙහෙ ගිනියද්දි මෙතනගේ වැඩි වෙනවා, මෙතනගේ වැඩි වෙනවා, මෙතනගේ අඩු වෙනවා. එතකොට මෙයා නිර්ගත වෙනවා. හරි. θ m ට වඩා θ විශාලයි නම් ආලෝක කිරණය නිර්ගත වෙනවා. හරි. එහෙම වුණොත් එහෙම ආලෝක කිරණ නිර්ගත වෙනවා. හරි. ඊට ගාන කියනවා රූප සටහනේ පරිදි ප්‍රකාශ තන්තුවක් සාදා ඇත. θ m හි අගයට වඩා සුළු වශයෙන් θ m හි අගයට වඩා සුළු වශයෙන් කුඩා වූ θ අගයක් සහිතව ඒක වර්ණ ආලෝක කිරණයක් වාතය තුලින් තන්තුර ඇතුල් වේ. තන්තුව තුල කිරණය ගමන් මඟ අඳින්න කියලා කියනවා. හරි. කියලා දෙන්නේ මොකක්ද? ප්‍රකාශ තන්තුවක් තියෙනවා. මේ ප්‍රකාශ තන්තුව වෙන ආලෝක කිරණය θ m ට වඩා අඩුයි. මෙයාට වඩා අඩු කෙනෙක් තමයි එනවා. හරි. එයාට වඩා අඩු කෙනෙක් එනකොට අපෙන් අහනවා මෙයාගේ ගමන් මාර්ගය. ඉතින් මෙච්චරයි. මෙයාට වඩා අඩු කෙනෙක් ආවොත් එහෙම දෙන්නවනේ මොකක්ද? එයා දෙවෙනි පෘෂ්ඨයේදී පූර්ණාභ්‍යන්තර පරාවර්ත ලක් වෙනවා. මෙයා ගිහින් මේකේ වැඩිලා ආයි ගිහින් මේකේ වැඩිලා. ආයි ගිහින් මේකේ වැඩිලා. හරි. අන්නම තමයි යන්නේ. ඔන්නව කියන්නේ හරි. හරි. ඊතල දින්නනේ බාරයි. හරි. ඔන්නව තමයි අහලා තියෙන්නේ. ඔක යන්දන උත්තරේ හරි. හරි. හරි නේද? ඒක ඉවරනේ තුන්වෙනි ගාන හදන්න. හරි. 13 ගාන. කලින් එක නම් මේ ලඝුවකයන් පාවිච්චි කරන ගන්න හදන්න ඉන්නේ මේකේ නම් උත්තර දීලා තිබ්බා. බේසික් එකෙන් ගන්න හදන්න. ලඝු බලන්න මොකුත් නැහැ. ගෙලින්ම දීලා දිනවනේ සයින් එකෙන් කීක ඔක්කොම දීලා තිබ්බා. හරි. කියන නවීන ලෝකයේ විදුලි සංදේශ සහ වෛද්‍ය විද්‍යාව වැනි බොහෝ ක්ෂේත්‍රවල ප්‍රකාශ තන්තු භාවිත කරයි. දර්ශක තන්තුවක් ලෙසින් හැඳින්වෙන ප්‍රකාශ තන්තුව හරස් කඩ එක රූපේ වෙන්න ඇත. හරි. එක රූපේ හරස් කඩක් දීලා තියෙනවා. ප්‍රකාශ තන්තුවක් තියෙන්නේ මෙහෙමනේ. තන්තුවක් මේ තන්තුව එහෙම දෙන තන්තුව මෙහෙම කපලා තමයි තියෙන්නේ. අපිට කියනවා තන්තුවේ අභ්‍යන්තර කොටස වර්තනාංකයේ 1.5ක් වන පාරදෘශ්‍ය ද්‍රව්‍යයෙන් සාදා ඇති අතර ආවරණය විසින් හැඳින්වෙන තන්තුවේ බාහිර විස්තරය වර්තනාංකයේ 1.4 වෙන වෙනත් පාරදෘශ්‍ය ද්‍රව්‍යයෙන් සාදා ඇත. ඇතුළ හතර තියෙන වර්තනාංකයේ 1.5ක් වන පාරදෘශ්‍ය කෙනෙක් කියනු ඊට උඩගෙන හදලා තියෙන්නේ 1.4ක් වන පාරදෘශ්‍ය කෙනෙක්ගෙන් කියලා කියනවා. හරි.
මුලින්ම කියනවා රූපේ පෙන්වා දී ආකාරයට වාක්තයේ ගමන් කරන ඒකවර්ණ ආලෝක කිරණයක් තීටා පතන කෝණයක් සහිතව තන්තු එක් කෙලවරකට ඇතුළු වී මාධ්‍යයට වර්ධනය වෙනවලු. අපිට කියනවා මෙන්න මෙයාගේ එක කෙලවරකට තීටා කෝණයකින් පතනය වෙලා මේ මාධ්‍යයට වර්ධනය වෙනවලු. හරි. මෙයා මේ මාධ්‍යයට වර්ධනය වුණාට පස්සේ ඉන්පසු මාධ්‍ය ආවරණ අතුරු මුහුණතට කිරණය පතනය වන්නේ එම අතුරු මුහුණතේ අනුරූප අවධි කෝණය c ගෙන් කියලා කියනවා. අපිට තියෙන මෙයා කැෂම් 5යි. මෙයා කැෂම් 4යි 4යි. මෙයා c ගෙන් යනවා කියලා තමයි කියන්නේ. හරි. අන්නම දීලා තියෙනවා. එතන මොලෙම ඉන්නවා c ගියාගේ. මේක c නේ. හරි. c වෙනලාදී මෙයා පෘෂ්ඨයේ දිග යනවා නැත්නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් කරනවා. එහෙනම් දෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්ෂණ අවස්ථාව. හරි. එහෙනම් දා c ගියාගේ ඉන්නවා 1.5 වාරයක් sin c සමානයි 1.4 වාරයක් sin 90. එහෙනම් sin c කියන්නේ 1.44 බෙදීම 1.5යි. එහෙනම් sin c සමානයි 1.44 බෙදීම 1.5යි. ඕකේ 0.96යි. හරි. c ගියාගේ අංශක 74. ඔගේ නේද? එනයින් තීටා කියලා කියනවා. හරි. දෙවෙනි එක. තීටා හොයන්න නම් ඇල්ෆා හොයන්න. ඇල්ෆා කියන්නේ 90 74 16 නේ. හරි. 16. ඇල්ෆා 16 දැන් දාන්න මේකට ඉස්සේ. එක වාරයක් sin තීටා සමානයි 1.5 වාරයක් sin 16. sin 16 අපිට දුන්නා 0.2යි කියන. sin θ සමාන 1.5 වාරයක් 0.28. හරි. ද්‍රව්‍යයන් ගන්න sin θ සමාන 1.5 වැඩි කියන 0.2 කියන්නේ 0.4යි. එහෙනම් θ න අංශක 24යි. හරි. සුළු කරන්න දෙයක් නැහැ. ඉලක්කම් ටික බලපු ගමන් තේරෙනවා මේ පල්ලෙහා දින ඉලක්කම් වලින් එන්න ඕනේ කියලා. ඒක කෙලින්ම දාගත්තා. හරි. ඊට පස්සේ කියනවා මාධ්‍ය ආවරණ අතුරු මුහුණෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වී තන්තුවේ කිරණය සම්ප්‍රේෂණය වීම සඳහා තීටාට තිබිය යුතු අගේ පරාස. මේකෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙලා ගමන් කරන්න අවශ්‍ය තීටාගේ අගේ පරාසයක් කියලා. ඉතින් අපි දන්නවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන්න නම් මෙතන කොහොනේ අවදි කොනට වඩා වැඩි වෙන්නේ. අවදි කොනට වඩා මෙයා වැඩි වෙන්න නම් මේ ඇල්ෆාගේ අඩු වෙන්න. ඇල්ෆා අඩු වෙන්න නම් තීටා අඩු වෙන්න. හරි. අපි ගිහුවනම් හරි තීටා කියන කෙනා 24 නේ 24ට වඩා අඩු වුණා නම් තීටා කුඩා අංශ 24 වුණා නම් හරි. ඔන්න වුණා නම් හරි මේක මේ 24 නේ 25 නේ තියෙන්නේ 25යි බින්දුවර නම් වැඩි වෙන්න ඕනේ සුමාරට අඩු වෙනවා හරි ඊට පස්සේ යනවා විදුලි සංදේශ කටයුතු වලදී මෙවැනි තත්ත්ව භාවිත කිරීම වැදගත් වාසියක් තාප උත්සර්ජනය අවදීන කලාකල අඩුයි අඳුන ටිකක් තියෙනවා මේක දේශී මේක අපේ තාප උත්සර්ජනය හරි පස්වෙනි එක
පරාවර්තන ඔත්තේ සංඛ්‍යාවක් සහ පරාවර්තන ඉරට්ටේ සංඛ්‍යාවක් සඳහා තන්ත්‍රය අනෙක් කෙළවරින් නිර්ගත වන කිරණවල ගමන් මාර්ගය. හරි. මම මෙතනින් පොඩ්ඩක් අරගෙන බලන්න. මෙහෙමනේ ආලෝක කිරණයක් එනවා. ඇවිල්ලා මේකේ වදිනවා. මෙන්න පරාවර්තන ඔත්තේ ගානක් වුණා. මෙන්න පරාවර්තන ඉරට්ටේ ගානක් වුණා. ඉරට්ටේ ගානක් වුණොත් ආලෝක කිරණය මෙතනින් යන්නේ මේ පැත්ත. ඔත්තේ ගානක් වුණොත් ආලෝක කිරණය යන්නේ පල්ලෙහාට. එකක් වුණොත් මෙතනින් මේ දිවරොත් මෙතනින් පහළට යන්නේ. හරි. ඔත්තෙන් පහළට. මෙන්න මෙහෙම යනවා හරි. මෙහෙම යනවා. මේක ඔත්තේ. එතන පල්ලෙහාට යන්නේ. මේක ඉරට්ට. ඔන්නම දීපරක්. හරි. මේ ඊළඟට එතකොට මේ පරාවර්තන ඔත්තේ ගානක් හදන එකයි නම් පරාවර්තන. මෙහෙම වුණොත් මේ පරාවර්තන දෙකක් වුණොත් මෙයා ගියා මෙතන වැදුණා ආයි මෙතන ගියා. 1යි 2යි දෙකක් වුණොත් ආලෝක කිරණ උඩට යනවා. එකක් වුණොත් ආලෝක කිරණ පල්ලෙහාට යනවා. හරි. ඔන්න ඔක තමයි ඉක්වල. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙයා ෆොටෝකි කරගන්නලු ෆොටෝකි කරලා එයත් එක්ක අඳින්නලු මෙයාගේ වෙදිලා පූර්ණාභ්‍යන්තර පරාවර්තනය ලක් නොවන කෙනෙක් අඳින්න කියලා කියන්නේ. පූර්ණාභ්‍යන්තර පරාවර්තන ලක් නොවෙන්න නම් මෙතෙන්ට යන කෙනාගේ කෝණය අඩු වෙන්න. මේ කෝණය අඩු වෙන නම් මේ කෝණය වැඩි වෙන්න. මෙයා වැඩි වෙන නම් මෙතන කෝණය වැඩි වෙන්න ඕන. හරි. මෙයා වැඩි වුණොත් මෙයා මෙහෙම යනවා. ඊට පස්සේ මෙයා මෙහෙම යනවා. ඊළඟ මෙතනින් පූර්ණාභ්‍යන්තර පරාවර්තන ලක්. මෙයා නම් මෙතන එළියට යන්නේ නැහැ. මොකද මෙයාගේ වර්තමාන කැල්සියම් 5යිනේ. කැල්සියම් මූල දෙකනේ අපි කිව්වේ. මූල දෙකනේ කැල්සියම් 4යි ගන්න. මූල දෙකට වඩා මෙයා වැඩි හින්දා කිසිම ආලෝක කිරණයක් වාතයට ගියේ නැහැ. හරි. ඒ හින්දා මෙයා මෙතන වැදිලා හපව මේ මාර්ගයට තමයි ඔන්න ඕකෙන් දාන්න. හරි. මේක මගනවා. ඊට පස්සේ කියනවා කිලෝමීටර් 3ක් දිග සහිත ඍජු ප්‍රකාශ තන්තුවක් එක් කෙළවරකට ලම්බක ඒ තුළට රතු සහ නිල් කෙටි ආලෝක ස්පන්ද දෙකක් තැවිට යවනු ලැබේ. අනෙක් කෙළවරෙන් නිර්ගමනය වන විට රතු සහ නිල් ආලෝක ස්පන්ද අතර කාල පරතරය හා අර කිලෝමීටර් 3ක මාර්ගයක් කියනවලු. මෙයාට යවනවලු මෙයාගේ කිලෝමීටර් 3යි කියලා කියනවා. මෙයාට යවනවලු රතුයි නිලුයි ආලෝක ස්පන්ද දෙකක්. හරි. එකක් රතු. අනිත් එක නිල්. මේ දෙන්න යවුවට පස්සේ මේ දෙන්න එළියට යද්දි කාල පමාවක් තමයි. කාල පරතරයක් නිල්වල. රතු වල වර්තමාන දෙන්න කැෂන් 5යි 3යි කියන. නිල් වල වර්තමාන දෙන්න කැෂන් 4යි 8යි. අපි දන්නවා වාතය තුලදී මේ දෙන්නගේම ආලෝකය කරගේ සමානයි. මාධ්‍ය වෙනස් වෙච්ච ඉඳලා දෙන්නගේ ආලෝකය කරගේ වෙනස් වෙලා තියෙනවා. ඒකින්ද වර්තමාන දෙයක් හම්බෙලා තියෙනවා. හරි. එහෙනම් මුලින්ම මාධ්‍ය තුලදී රතු වල වේගය වෙනවා. රතු වල වේගය. ඒක වෙන්න දාන්න පුළුවන්. වර්තමානයේ සමාන ආලෝක ප්‍රවේගය විදිහට එයාගේ ප්‍රවේගය. එන රතු සමානයි ආලෝකයට වැඩි 3.18යි රතු වල වර්තමානයේ කැල්සියම් 5යි 3යි. ඊට නිල් දී නිල් සමානයි 3.18ම තමයි. ඒක වෙනන්නේ කැල්සියම් 4යි 8යි. හරි. දැන් අපෙන් අහන්නේ මෙයයි එක්තර කාල පරතරයක මුලින්ම යන්නේ කවුද? මුලින්ම යන්නේ වේගය වැඩි කෙනා. කාගේද වේගය වැඩි? නිල වේගය වැඩි වර්තමාන යන්නේ. එහෙනම් මෙයා මෙතෙන්ට යන කරන කාලය ගන්න. මෙයාත් මෙතෙන්ට යන කරන කාලය ගන්න. ඒ කාලෙදී අන්තරය ගත්තා නම් හරියි.
එහෙනම් මුලින්ම ගමු නිල් වල කාලය. නිල් දාන්න s සමාන ut. s 3 කිලෝමීටර. u 3 වැඩි කිරීම 10 8 බෙදීම 1.48 වැඩි කිරීම 3. තුනට 3 කැඩෙන. දැන් මේක වුණා 10 5. කැල්සියම් 4 වැඩි කිරීම 10 ඍණ 5යි තත්පර 3. තීරතු තේගිරම s කියන්නේ 3 වැඩි කිරීම 10 8යි. 3 වැඩි කිරීම 10 3යි. එයා 3 වැඩි කිරීම 18 බෙදීම කැල්සියම් 5යි 3 වැඩි කිරීම තීරතු. මේක කරනවා 10 5යි. එතන කැල්සියම් 5යි 3 වැඩි කිරීම 10 5යි. තත්පර තීරතු. එහෙනම් කාල වෙනස හොයන්න. තීරතු වලින් අඩු කරන්න තියෙන්නේ. මේක කැල්සියම් 5යි 3 වැඩි කිරීම 10 5යි. මේක කැල්සියම් 4යි වැඩි කිරීම 10 5යි. මේක මෑනවම 0.0යි 5 වැඩි කිරීම 10 5යි. අදේන මම 5 වැඩි කිරීම 10 6යි. හරි. එහෙනම් අපිට මෑනේ මොන 0.5යි මයික්‍රෝ තත්ත්වය. අන්න වගේ චූටි කාල වෙනසක්. හරි. අපි වල කරනවා. මේක මාරු කරලා නේද නිල් විරත් වේගද නිල් වල කැල්සියම් 5යි 3යි කියලා කියන්නේ ඒක මාරු වෙනවා මේක නිල් මේක රතු මේක රතු මේක නිල් මම නිල් රතු මාරු කළා මේක කැල්සියම් 5යි 3යි මාරු වෙනවා අයියේ කියන්නේ මේක මේ නිල් රතේම මාරු කරලා ඩොට මාරු කරලා හදා ගන්න ගන්නේ හරිද හරිද ඊළඟට කියනවා ආලෝක සංඥා වඩා කාර්යක්ෂම සම්ප්‍රේෂණය කිරීම සඳහා තන්ත්‍රයේ මැද අක්ෂයේ සිට තන්ත්‍රයේ බාහිර පුෂ්ඨයේ වර්තමානයේ සංතතික වෙනස් කර සංතතික සහ ක්‍රමයෙන් අඩුවන ලෙස සමහර ප්‍රකාශ තන්ත්‍ර සාධාරණ ප්‍රකාශ තන්ත්‍රයක් හදලා තියෙන වර්තමානයේ සංතතිකව අඩු වෙන විදිහටලු පූර්ණභ්‍යන්තර පරාවර්තන දෙකක කාල පරාසයක් තුන මෙවැනි තන්ත්‍රයක් ඔස්සේ සම්ප්‍රේෂණය වෙන ඒකවර්ණ ආලෝක කිරණයේ මාර්ග සටහනක් තියෙනවා. හරි. අපි නිකමට හිතුවොත් මේක සංතතික වෙනස් වෙන්නේ මෙහෙම පොඩ වෙනස් වුණා කියලා. එහෙම නම් මොකද වෙන්නේ? ආලෝක කිරණ යනවා
මෙහෙම නැවිලා යන්නේ එතකොට. මෙහෙම නැවිලා ගිහිල්ලා ආයෙ මේ පැත්තට ඇවිල්ලා ආයෙ කොහොම යන්නේ. මං කියන්නේ මෙයා මේ සම්පතික නැතුව කෑලි කෑලි විදිහට සෙට් වුණා. සම්පතික කියන්නේ මොකක්ද? ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වෙනවා. එතන මේක ලක්ෂයෙන් ලක්ෂයට හැරෙන්න. හරි. ආලෝක කිරණය එක ලක්ෂයෙන් ලක්ෂයට හැරෙනවා. ඒතර එහෙම වුණාම ආලෝක කිරණය ඔය වගේ මේ රේඛා විදියට මේ අපිට පේන්නේ. එහෙම වුණොත් අපිට ආලෝක කිරණ පේන්නේ මෙන්න මේ වගේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙලා මෙහෙම වගේ තමයි පේන්නේ. හරි. ඔන්න වගේ හැඩයක් තමයි එහෙම කරන හම්බ වෙන්නේ. හරිද? තමයි ඉන්නේ. හරි. ඊළඟ මොනවද කියන්නේ? ඊට කියන ඒක වර්ණ වෙනකොට පතන කිරණ නිල් සහ රතු වර්ණ වලින් සමන්විත වෙනවා. ඒවා තන්තුද එකම පතයක් ගමන් කරනවද නැද්ද කියලා. අපි දන්නවා මේ දෙන්නගේ වර්තනාංක දෙකක්. වර්තනාංකයේ වැඩි වෙද්දි මොකද වෙන්නේ? වර්තනාංක වැඩි කාලෙද නිල් වර්තනාංකයේ වැඩි වෙනවා. මේ කෝණය අඩු වෙනවා. නිල් යන්නේ මෙන්න මෙහෙම. රතු යන්නේ මෙහෙම. හරි. මේ රතු මේ නිල්. හරි. දෙන්න එකම ගමන් මාර්ගයේ ගමන් කරනවද කියලා අහන්නේ. නෑ දෙන්න එකම මාර්ගයේ ගමන් කරන්නේ නෑ. නැත. යන මාර්ගය තුලදී දෙදෙනාගේ වර්තනාංග වෙනස් දෙකයි. එකම මාර්ගයේ ගමන් නොකරන. හරි. වර්තනාංගය වැඩි වෙනවා කෝණය අඩු වෙනවා. වර්තනාංගය වැඩි වෙනවා කෝණය වැඩි වෙනවා. වර්තනාංගය අඩු වෙනවා කෝණය වැඩි වෙනවා. වර්තනාංගය වැඩි වෙනවා කෝණය අඩු වෙනවා. වර්තනාංගය වැඩි වෙනවා කියලා හිතන්නේ. හරි. ඔය සෙට් එක දාලා හරියන ඔය ටියුට් එක ඉතුරු ගන්නට හදලා දාන්න. අවසන් 6ට 6 මට්ටමේ හම්බ වෙනවා. හරියන